නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අතිපූජ්‍ය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි පින්වතියනි පින්වත් දරුදරියනි, අද අප බලාපොරොත්තු වන්නේ සත්‍ය බෝධිපාක්ෂික ධර්මයන්ට අයත් සතර සතිපට්ඨානෙහි කායානුපස්සනා මුල් කරගෙන ඒ පිළිබඳව උතුම් භාවනාවක් වන ආනාපානසති භාවනාව මුල් කර ඒ දේශනාව සිද්ධ කිරීමටයි. අද බොහෝ කොටම භාවනා පිළිබඳව බෞද්ධයන්ගේ විශාල ප්‍රබෝධයක් පවතිනවා. මේකී ඊටම හොඳින් තේරුම් අරගන්න ඕනේ. භාවනාවක් කරන්ට ඉස්සෙල්ලා ඒ පිළිබඳව මනා දැනුමක් පළමුව ඇති කරගෙන ඉන්න ඕනේ. ඇයි එහෙම කියන්නේ? භාවනාව මූලික වශයෙන්ම හිත සම්බන්ධව හිත මූලිකව කරන කටයුත්තක්. ගතට යම් ආකාරයකින් දෙයක් රෝගයක් ඇති වුණා නම්, ආපදාවක් ඇති වුණා නම් හිතින් බෙහෙත් කරන්න පුළුවන්. වෛද්‍යවරුත් ඉන්නවා. නමුත් හිතේ රෝගයක් ආබාධයක් ඇති වුණා නම් එහෙම බොහොම අනාථයි. කොයිදින් බෙහෙත් කරන්න. එනයි පළමුවම දැනගන්න ඕනේ හිතට ආබාධයක් ඇති නොවන විදිහට හිත පිළිබඳ කටයුතු කරනකොට හොඳින් තේරුම් අරගෙන සිටින්න. එහෙම නොවිතියොත් ලොකු අමාරුවක වැටෙනවා. බොහෝ කොට භාවනා කරන්න ගිහිල්ලා සමහර අයට මේ ආබාධ මානසික ආබාධ හටගන්නේ ඒ භාවනා පිළිබඳව හරියාකාරව තේරුම් අරන් නැති නිසායි. ඉතින් හොඳින්ම වටහා ගත යුතු මනස මේ කල්පනාවෙන් තෝරා ගත යුතු උතුම් ධමයක් තමයි මේ භාවනා පිළිබඳව විස්තරාත්මකව තේරුම් ගැනීම. ඉතින් අපි දැනගන්න ඕනේ මෙවන් භාවනාවක් කරනකොට ආනාපාන සති භාවනාව කියන වචනේ අද බොහොම ප්‍රචලිතයි. බෞද්ධයන් බොහොම ගෞරවයෙන් උදාන කැමැත්තෙන් භාවිතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ආනාපාන සති භාවනාව විවිධාකාරයෙන් කරගෙන යනවා. සමහර අවස්ථාවල හිම්බීම් හැකිලින් කියන මාධ්‍ය තුලින් එහෙම කරනවා. ආස්වාද ප්‍රස්වාද කරනවා වායුව මුල් කරගෙන කරනවා. මේ ආකාර නොයේ ක්‍රමවලින් සිද්ධ කරනවා. ඒවා විවේචනය කරනවා නෙමෙයි. යමක් මනසේ තේරුම් ගන්නයි පළමුව විග්‍රහ කර සිටින්නේ. මේ ආනාපාන කියන වචනේ කියනකොට හුස්ම ගැනීම, හුස්ම හැරීම මුල් කරගෙන කරන භාවනාව කියන එක තමයි අද අපි කවුරුත් දන්නේ. ආලා තියෙන්නේ. මෙවන් අවස්ථාවකට තේරුම් අරගන්න ඕනේ ආන කියන්නේ මොකද්ද? පාන කියන්නේ මොකද්ද? මේ කාරණේ හොඳින් තේරුම් අරගන්නත් ඕනේ. අර ගැනීමයි පහ කිරීමයි පෙන්වන භාවනාවක් තමයි ආනාපාන භාවනාව කියන්නේ. ආස්වාද කිරීම සහ ප්‍රස්වාද කිරීමේ සිද්ධ කරන භාවනාව ආනාපාන භාවනාව කියලා අපි කියනවා. මේකි දැනගන්න ඕනේ මේ ආස්වාද ප්‍රස්වාද කියන්නේ මොකද්ද? මේ ආරේණී නැත්නම් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ආස්වාද ප්‍රස්වාද කියන්නේ මොනවද? ඒවාම ලෝකයේ සාමාන්‍ය දැන් වශයෙන් පෙන්වන ආස්වාද ප්‍රස්වාද මොනවද? මෙන්න මේ කාරණේ තේරුම් අරගන්න ඕනේ. අන්නේ යෝගී එහෙම නැත්නම් මේ ශාසනයෙන් බැහැර පිටින්වත් පිළිස් එයයි භාවනා කරනවා. හුස්ම ගැනීම හුස්ම හැරීම මුල් කරගත්ත මේ භාවනා ක්‍රමයේ සිද්ධ කරනවා. අපිත් අපි ඒක වේම සිද්ධ කරනවා. නමුත් අපි දැනගන්න ඕන විශේෂ දෙයක්. සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළපු මේ නිවන් මාර්ගක් වන ආනාපාන සති භාවනාව ධර්මානුකූලව නම් බාහිර ශාසනයක නැහැ. මේ අදහසයි නැත්තේ. ක්‍රියාකාරී එකකේ තියෙන්න පුළුවන්. නමුත් මේ අදහස නැහැ. එහෙනම් මොකද්ද මේ ආරේණී ආනාපාන සති භාවනාව කියන්නේ කියන එක අපි හොඳින් තේරුම් ගන්න ඕනේ. බුදු පියාණන් වහන්සේ වස් කාලයේහි 3 මාසයක් තමන්ගේ ශ්‍රාවකීන්ට ප්‍රකාශ කරනවා, මහණෙනි දානීය රැගෙන එන භික්ෂුව ඇරින්ද මේ කාලය තුළ කවුරුත් මා හමුවෙන් දෙන්න එපා. මේවා උන්වහන්සේ ප්‍රතිඥාවක් දීලා ඒ වස් 3 මාසයක් තුළ නිවේදීව ගත කරනවා. මෙන්න මේක ගත කරලා ඒ වස් අවසානයේදී භික්ෂුන් වහන්සේලා අතර කියනවා, මහණෙනි අනේ පරිග්‍රාජිකින් නැවුවොත් ඔබලගෙන්
බවත් ගෞතමයන් වහන්සේ මේ ඉක්ුත් වස් කාලේ කෙබඳු විහරණයකින් වාසය කළාද කියලා එයාට කියන්ට ආනාපාන සතිය බහුලකට වාසය කළා කියලා එහෙම පිළිතුරක් දෙන්න. මේ ආනාපාන සතිය මොකද්ද කියලා අහුවොත් ඊට ආර්ය විහාරයේ කියා ධම්ම විහාරයේ කියා තථාගත විහාරයේ කියා තියෙනවා කියලා කියන්නේ. බුදුපියාණන් වහන්සේ ඉන්න මේ ආකාරයෙන් උපදේශක් දුන්නා. මේ වැදගත් දෙයක් තියෙනවා හැඟවුණු පැත්තක්. මේ ආනාපාන සතිය මොකද්ද කියලා අන්‍ය පරිබ්‍රාජකින් අහුවොත් ඊට නම් තුනක් කිව්වා. හැබැයි මේ ශාසනයෙන් බැහැර නැති නම් තුනක් තමයි ප්‍රකාශ කළේ. ඊට ආර්ය විහාරයේ කියා ධම්ම විහාරයේ කියා තථාගත විහාරයේ කියා කියනවා කියලා කියන්නේ. එහෙනම් බුදු පියාණන් වහන්සේගේ ආනාපාන සතිය නම් ආර්ය විහාරයේ ධම්ම විහාරයේ තථාගත විහාරයේ කියන මෙන්න මේ වචන තුنين පෙන්නනවා. ඉතින් ආර්ය කියන්නේ කවුද? මේ ආර්ය ශාසනයේ නැත්නම් මේ සම්මා සම්බුද්ධ ශාසනයමයි. ශාසනය තුළ තියෙන ආර්ය උත්තමයන් මුල් කරගෙන ආර්ය ගුණය මුල් කරගෙන කියන වචනය තමයි ආර්ය විහරණය. ධම්ම කියන්නේ කාටද? මේ ශාසනය තුළ ධම්ම කියනවා බුදු පියාණන් වහන්සේට. සාතන් වහන්සේලා ධම්ම කියනවා. ධම්ම කියන්නේ ධම්ම කියන්නේ තියාර්ථය. ලෞකික බ්‍රහ්මත්වයේ එකක් මේ ආර්ය විනයෙහි තිබෙන ලෝකෝත්තර බ්‍රහ්මත්වයේ තමයි නියම බ්‍රහ්මත්වයේ. අන්නේ ධම්ම විහරණය තමයි දෙන්නේ සාතන් වහන්සේගේ වාසය කරන ආකාරය. ධම්ම විහාරය. ඒ වගේම තථාගත විහාරය කියනවා නම් තථාගතයන් වහන්සේ කියනවා ලෝතර බුදු පියාණන් වහන්සේට අරියතුන් වහන්සේට නැත්නම් වාතන් වහන්සේට තථාගත කියන නම ව්‍යවහාර කරලා තිනවා. දැන් මෙන්න මේ ආකාරයෙන් ඒ බුදු පියාණන් වහන්සේගේ නැත්නම් අරියතුන් වහන්සේගේ යම් විහරණයක් ඇද්ද වාසය කිරීමක් ඇද්ද අන්නේ ක්‍රමයක් තථාගත විහාරය කියලා කියනවා. එහෙනම් මේ විහාරය තුනම නැත්නම් වාසය කිරීම තුනම මේ සම්මා සම්බුද්ධ ශාසනයේ මිසක් මින් පිටස්තර තිබිය යුතු නැහැ. ඒක බෑ. එහෙනම් අපි හුස්ම ගැනීම ඇරීම මුල් කරගත්ත මේ භාවනාව අන්නේ යෝගී සින්නතුල්ලාගක් තියෙනවා නම් එයාට භාවිතා කරනවා නම් ඒකමද අපි ඉතින් බුදු පියාණන් වහන්සේ දේශනා කළ ආනාපාන සතිය කියලා මනස තියෙන හිතලා බලන්න ඕනේ. මේ දෙන්නේ හිතලා බලන්න විශේෂයෙන් දහමක්. තේරුම් ගන්න ඕනේ කාලයක් වෙලා තිබුණ දහමක් නිසා අද බොහෝ කල ප්‍රතිඵල ලබා ගන්න අමාරුයි. ඒකයි මේ විග්‍රහ කරලා දෙන්නේ. එක අවස්ථාවක බුදු පියාණන් වහන්සේ සීහ සේනාධිපතිට දේශනා කරන දේශනාවක් තියෙනවා. සීහ සූත්‍රය කියන සූත්‍රයක මොකක්ද මේකෙන් පෙන්නන්නේ? යමෙක් මට ආස්වාද වාදී කියා කියනවා නම් කරුණ සහිතව කියන්නේ බවත් ගෞතමයන් වහන්සේ චාතුර් මාර්ගඵල සංඛ්‍යාත උත්තම ආස්වාදයෙන් ආස්වාදක වූයේ එම උත්තම ආස්වාදයේ සඳහා දහම් දෙසන්නේ එයින් සවුවනුරික් මොවන්නේයි කියන මේ සත්‍ය කරුණයි. දැන් මෙතනදී වැදගත්යක් තියෙනවා. ඇයි ආස්වාදවාදී කියන්නේ මොන හේතුවෙන්ද කියන්නේ? ඒ වාදී ගැනීම ඇරීම හේතුවෙන් නෙමෙයි එතන පෙන්නන්නේ ඊට වඩා ගැඹුරු දෙයක්. මොකද්ද? චාතුර් මාර්ගඵල සංඛ්‍යාත උත්තම ආස්වාදය. නැත්නම් මේ නිවන ආස්වාද කිරීම පිළිබඳව. ඒ උත්තම ආස්වාදයේ දහම් දෙසනවා. සවුවන් මේ ආකාරයෙන් ධර්මානුකූලව හික්මවනවා. මෙන්න මේ හේතුවෙන් බුදුරජාණන් වහන්සේට ආස්වාදවාදී කියනවා නම් හරි කියලා පෙන්නනවා. මේවා ගවත් අපි විමර්ශනය කළා බලන්න ඕනේ. ඒ වගේම අද කවුරුත් නිතර භාවිතා කරන කියන කාලාම සූත්‍රයේ බලපුවාම අන්නේ කාලාම සූත්‍රයේ විග්‍රහ වෙනවා වෛර පහක් බිය පහක් දුරු කළ ආර්ය ශ්‍රාවකයා ඉහාත්මයේදීම ඒ කියන්නේ මේ ජීවත් වෙලා ඉන්න කාලය තුලදීම ආස්වාද හතරක් ලබනවා. චත්තාරෝ අස්සසාසෝ අධිගතෝ හෝති කියන මේ පාළි දාගතිය එහෙම පෙන්නනවා. අන්න අස්සසාස කියන වචනේ තවත් වැදගත් වෙනක් මේ ආර්ය විනී අස්සසාස මොනවද කියලා දැනගන්න. අපි සතෝ අස්සසති සතෝ පස්ස සති ආදී වශයෙන් ඔය ආනාපාන සති සූත්‍රය විස්තර කරනකොට භාවිතා කරනවා. ඒ දහම් වැටියේ පිළ දහම් වැටි. එහෙනම් ඒ වගේ දෙන්නපු ආස්වාදයක් මෙන්න මේ කිව්ව ආස්වාදයක් හොඳට තේරුම් ගන්න ඕනේ. එහෙනම් මේ ආර්ය විනී ආස්වාද වල වෙනසක් තියනවාද නැද්ද කියන එක පෙන්වා දෙන්නයි ධර්මානුකූලව විග්‍රහ කරලා පළමුව දෙන්නේ. එහෙනම් මේ කරුණු හතර බලපුවාම ඒ කරුණු හතර තුල තියෙන්නේ පරලොවක් තියෙනවා නම් හිම්පවල විපාකයක් තියෙනවා නම් යම් කෙනෙක් කිසිම ධර්මයක් දේශනා කරගෙන යනවා නම් යම් පිරිසක් වෛර පහක් දිය පහක් දුරු කරපු නැත්නම් පංච වෛර පංච බය කියන්නේ පංච දුස්චර්යය නිසා ලෝකයක් දෙන බය වෛරයේ
පංච දුස්චරිතයෙන් වෙන්ගලා ඉන්නේ ආර්ය ශ්‍රාවකයාගෙන් ඉබඳු වෛර පහක් බය පහක් ලෝකයේ ඇති වෙන්නේ. අන්‍ය බඳු වන්නා වූ ආර්ය ශ්‍රාවකයාගේ යම් සීල ගුණයක් තියෙනවා නම් කාර්යවත් කියමනකට ඒක වෙනස් කරන්න හේතු නැහැ. එහෙනම් පරලොවක් තියෙනවා, පින්පව් තියෙනවා කියලා කවුරු හරි එහෙම දේශනාවක් කරනවා නම් එබඳු දේශනාවක් අහලා අමුතුවෙන් අදහස් වෙනස් කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මම පව් කරන්නේ නැහැ. පව් කරන්නේ නැත්තේ පරලොවක් ඇති නැති ප්‍රශ්නයක් වුණාක් නෙමෙයි. පින්පව් වලට විපාක වෙනවා ආදී වශයෙන් ප්‍රශ්නයක් නිසා නෙමෙයි. ඒක වැරදි බව දන්නවා. ඒක දුස්චරිතයක් නොකඩිටක්. වරදක්. ඒ සමම මේක කරන්නේ. මෙන්න මේ ආකාර ධම්ම අවබෝධයක් ඇතුවයි මේ පාපේ නොකරන්නේ. මේ වෛරයේ බය ලෝකයට නොදෙන්නේ. මෙන්න මේ ආකාරයෙන් පළවෙනි ආස්වාදයක් ලබනවා. එයා මොකද්ද මේ දින ආශ්‍රයකිල්ලක් සැනසුමක්. නිවී සැනසීගේ සාන්තභාවයක් ලබනවා. මෙන්න මේ නිවී සැනසීගේ සාන්තභාවයක් ඇති වෙනවා නම් මෙන්න මේක තමයි මේ ශාසනයේ ආස්වාදය. මොනින් තේරුම් අරගන්න ඕනේ මේ ආස්වාදයේ හරි වැදගත් නිවන මුල් කරගෙන ඇති වෙන සාන්තිය. අන්න ඒක තමයි මේ ශාසනයේ ආස්වාදය කියන්නේ. සමහර අය ධර්ම දේශනා කරනවා පරලොවක් නැහැ, පින්පව් නැහැ මේ ආදි වශයෙන්. මේ කාගේවත් බණක් අහලා මේ જાති අදාහරක් කතාවක් අහලා මට පව් කරන්න වැඩි කරන්න අවශ්‍යතාවයක් නැහැ. පරලොවක් මම නැතත් එකයි පින්පව් වල ඵල විපාක නැහැ කියන එක නියම කරලා මට ඒක හොයන්න දෙයක්වත් නැහැ. මම මේ පාපයක් නොකර ඉන්නේ. ඒක දුස්චරිතයක්, අවලක් නොකටිටක්, Tamanටත් අවලයි, ලෝකයාටත් අවලයි. ඒ නිසා බඳවන්නා වූ අවලක් කිරීම කිසිවක් ගැළපෙන්නේ නැහැ, සුදුසු නැහැ. මෙන්න මේ ආකාරයෙන් තේරුම් අරගෙන තමයි මේ පාපේ නොකරේ. මෙන්න මේ ආකාරයෙන් දෙවෙනි ආස්වාදයක් ලැබෙනවා කියලා කියනවා. පව් කරන කෙනාටයි පව් සිද්ධ වෙන්නේ කියලා මෙහෙමත් අදහසක් කියනවා සමහර අය. ඉතින් එහෙම කියනවා නම් මට මොකද මම පව් කරන්නේ නැහැ. ඒකවල ප්‍රශ්නයක් නෙමෙයි. මට ඒ අහලා ඒ බණ අහලා අමුතු චර්යාවක් ඇති කරගන්න අමුතු විදිහේ අදහස් ඇති කරගන්න අවශ්‍යතාවයක් නැහැ. මගේ පිළිවෙත වෙනස් කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මම යමක් වැරදි නිසා වැරදි බව දැකලා, දුක්ඛිත බව දැකලා, නොකඩීතු බව දැකලා අන්නේ හිතේ මම අත්හැරලා මෙන්න මේ අදහස තියෙන නිසා කරන්නාට පව් සිදු වෙනවා කිව්වත්, කරන්නාට පව් සිදු වෙන්නේ නැහැ කිව්වත් මට ඇති ප්‍රශ්නයක් නෑ. මෙන්න මේ ආකාරයෙන් තුන්වෙනි ආස්වාදයක් ලබනවා. ඒ වගේම පින්පව් දෙකේ ප්‍රශ්නයක් නැහැ. සසර ගමන මේ ස්වභාවයෙන් යනවා මේ ආදී වශයෙන් අදහසක් කියනවනම් ඉතින් මට ඒක අහලා පව් කරන්න අවශ්‍යතාවයකුත් නැහැ, වැරදි කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. එහෙනම් මම දැනුත් මතුවටත් සැනසීමේ ජීවත් වෙනවා. වරදක් නැතුව ජීවත් වෙනවා ඒක මට සාන්තයි. මෙන්න මේ ආකාර අදහසක් ඇති වෙනවා. මෙන්න මේක අත්‍යතිලක් හැදෙතුමක් ලබනවා. මෙන්න මේ ආකාරයෙන් ආස්වාද හතරක් ලබනවා කියලා කියනවා. සත්තාරෝ අසසාසෝ අධිගතෝ හෝති කියලා මේ ආර්ය ශ්‍රාවකයා මෙන්න මෙවලු ආස්වාද හතරක් ලබනවා. මෙන්න මේ ආස්වාද පිළිබඳ මේ අදහස හොඳින් තේරුම් අරගෙන විග්‍රහ කරලා බලන්න ඕනේ. මොකද මේ ආරෙහිනේ ආස්වාද විශේෂයක්. ඒක හොඳින් තේරුම් අරගන්න ඕනේ. ලෝකයේ හැමතැනම භාවිතා වෙන ඒ වගේම අන්‍ය පරිබ්‍රාජික පිරිස්, අන්‍ය භාවනානි යෝගීන් භාවිතා කරන ක්‍රමයේ නෙමෙයි බුදු පියාණන් වහන්සේ දේශනා කළේ කියන එක පෙන්වන්නයි මේ කරුණු ඉදිරිපත් කරන්නේ. ඒ වගේම තේරුම් අරගන්න ඕන තව දෙයක් තියෙනවා. ආස්වාද සූත්‍රයේ, පරම ආස්වාද සූත්‍රයේ තවත් සූත්‍ර දෙකක් තියෙනවා. මෙන්න මේ සූත්‍ර වල පෙන්නනවා මොනවද? ස්පර්ශ ආයතන 6 පිළිබඳව උද්‍යංගමේ, අත්ංගමේ, ආස්වාදේ, ආදීනවේ, නිස්සරණේ. මෙන්න මේ කියන කාරණා පහ තතුසේ දකින්නවා නම් ඥානවන්තව දකින්නවා. ඒකල්ලි ආස්වාදය පූර්ණේ. මෙන්න තවත් පූර්ණ කරන ආස්වාදයක් ගැන සඳහන් වෙනවා. මෙන්න මේ ආස්වාදයේ සඳහා තමයි බුදු පියාණන් වහන්සේ දහම් දෙන්නේ. අන්නේ දහම් දෙසපු නිසා තමයි බුදුරජාණන් වහන්සේට ආස්වාදවාදී කියන්නේ කියන කාරණේ බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා. කෙනෙක් මට ආස්වාදවාදී කියන සත්‍ය කාරණේ මෙන්න මේකයි. මේ අනුව මට ආස්වාදවාදී කියන්නේ. දැන් මේ කාරණා කීපයක් ඉන්නුවේ ආස්වාද කියන වචනේ කොයිතරම් දුරට මේ ශාසනයේ කුලද නොවන තවත් වැදගත් පැත්තකට සැනසුමක් මුල් කරගෙන හිතේ සැනසුමක් මුල් කරගෙන දේශනා කරලා තියෙනවා කියන කාරණේ පෙන්වන්නයි. දැන් මෙතෙන්දී අපි දකින්න ඕනේ වැදගත්ම දෙයක් තමයි මේ කාරණය. මෙසේ තේරුම් අරගන්න ඕනේ ආස්වාද කියන වචනේ නාසයෙන් අදින හුස්මලක් තියෙනවා ආස්වාද කියලා. හිතේ හටගන්න නිවි සැනසී යන නිවන් සුවයටත් කියනවා ආස්වාද. එන ආරේනේ ආස්වාද කියන්නේ මේ දෙකෙන් හිතේ ඇති වෙන යථාභූතී ලැබීමෙන් ඇති වෙන හිතේ නිවි සැනසීමක් ඇද්ද? කෙලෙස් සංසිඳියාවෙන් ඇති වෙනා වූ සැනසීමක් ඇද්ද? මෙන්න මේකේ නියම ආස්වාදය. දැන් අපි දැනගන්න ඕනේ සතියෙන් කරන ආස්වාදයේ මේකද කියලා හිතලා බලන්න.
ඒතර යථාර්ථයේ තේරී ධර්මාභෝධය ලැබෙන මඟ පෙරී. හන්දාමයන් ආනන්ද සබ්බේ සංඛාරා අනාස්වාසිකා. ආනන්ද මේ සියලු සංඛාරිය ආස්වාද විරහිතයි. එහෙනම් පස්වාද කළ යුත්තේ ආස්වාද කරන්න සුදුසු නැති ඒවා. මොනවද ආස්වාද කරන්න සුදුසු නැති? යමක් මිසා චන්දරාගයෙන් බැඳුනොත් ඒ දේ හේතු කොටගෙන සාදයෙන් දැවෙන්න වෙනවා, සාදවිනි හට ගන්නවා. ඒවා කැඩී බිඳී විනාශ වී යනකොට විපරිණාමයන්ටපත් වෙන ඇතිවෙනා වූ 10 මුල් කරගෙන දූෂ්‍ය භාවයටපත් වෙනවා. ගැටීමට හේතුකාරක ලබනවා. මෙන්න මේකෙන් දූෂ්‍ය භාවයටපත් වෙලා ද්වේෂ ගිනි වලටපත් වෙනවා. ඇත්ත නැත්ත තෝරා ගන්න බෑ මේවා ඇලී බැඳී ඉඳගෙන මුලාවටපත් වෙලා ඒකින් මේ මිදෙන්න බෑ මෝහ ගින්නටපත් වෙනවා. මෙන්න මේ ආකාරවන්නා වූ රාග ගිනි, දේශ ගිනි, මෝහ ගිනි ආදී ගින්නෙන් දැවෙනවා නම් තැවෙනවා නම් අන්නේමද දැවෙන්නා වූ 10ක් ඇති කරන්නා වූ ස්වභාවයක් ඇත්නම් මෙන්න මේවා තමයි ආස්වාද කරන හොඳ නැත්තේ. නැත්නම් ප්‍රියයි මනාපයි කියලා සැලසුම් සහගතයි කියලා ගන්න හොඳ නැත්තේ. එහෙනම් කුමක්ද ආස්වාද කරන්නේ? අත්හැරීමෙන් නොවැළමීමෙන් නිවීමෙන් ලබන්නා නිවන් සාන්තියක් ඇද්ද? අන්නේ නිවන් සාන්තිය ආස්වාද කරන්න ඕනේ. එහෙනම් ලෝකේ සංඛාර වශයෙන් ගොඩ නැගින යන්තරමක් ඇද්දී ඇද්ද? පැවැත්ම සඳහා ගොඩ නැගින්නේ දී ඇද්ද? ඒ ගොඩ නැගින්නේ අතුරු කුල ප්‍රියමනාපයෙන් අතුරු කුල චන්දරාගයෙන් බැඳීමක් වෙනවා. අන්නේ චන්දරාගයෙන් බැඳුනහම ඇති වෙන්නේ මහා ගින්නක්. ඒ මුල් කරගෙන ජාති ගිනි, ජරා ගිනි, ව්‍යාධි ගිනි, මරණ ගිනි. ඒ වගේම ඇති වෙනවා. ඒ වගේම නොයි ශෝක පරිදේව දුක් දමන සුපායාස ආදී ගිනි ඇති වෙනවා. මෙන්න මේ මහා ගින්නෙන් මිදෙන්නේ නැත්නම් 10න් දැවි ඉඳ වුණොත් මෙන්න මේක මහා භයානකයි කියලා දැනගෙන මේවා පහකට දැමිය යුතුයි, පස්සාස කළ යුතුයි. මෙන්න පස්සාස කරන දහම්. එහෙනම් මිත්‍යා දිට්ඨි, මිත්‍යා සංකප්ප, මිත්‍යා වාචා, මිත්‍යා කම්මන්ත, මිත්‍යා ආජීව, මිත්‍යා වායාම, මිත්‍යා සති, මිත්‍යා සමාධිය ඒවා යමකින් නැගිනවා නම් මෙන්න මේවා මහා ගිනි. එහෙනම් ගිනි ගන්න දේ පහකට දමන්න ඕනේ, පස්සාස කර දමන්න ඕනේ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන ආර්ය මාර්ගයක් ඇද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ඇද්ද? මෙන්න මේක ආස්වාද කරන්න ඕනේ, අසුරු කරන්න ඕනේ. හැබැයි මෙන්න මේ කියන්නා වූ ක්‍රම දෙක නම් බාහිර ශාසනයක නැහැ. මේ සම්මා සම්බුද්ධ ශාසනයේ තියෙන ආස්වාදයක් සහ පස්සාතියක් විග්‍රහ කරලා දුන්නා වැදගත් ක්‍රමයකින්. නාසයෙන් ගන්න හුස්ම අරගන්න එක, හුස්ම පිට කරන එක මේක නම් බාහිර ශාසනය තුලක් තියෙනවා. අපි අතරක් කරගෙන යනවා. බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ආනාපාන සතිය නම් මේ ශාසනයෙන් බැහැර නැහැ කිව්ව වටින්නේ පොඩ්ඩක් හිතලා බලන්න. එහි විශේෂය මොකක්ද කියලා හිතලා බලන්න. ආනාපාන සති භාවනාව පිළිබඳව දැනගන්නකොට තවත් දැනගත යුතු විශේෂ දෙයක් තියෙනවා. නිතර ආනාපාන සතිය යුතුව වාසය කරනවා නම් අන්න ඒක බොහොම වැදගත්. එහෙනම් මොකක්ද මේ කරන ආනාපාන සති භාවනාව? හොඳින් තේරුම් අරගන්න ඕනේ. මේ භාවනාව කුමක්ද කියන එක මෙන්න මෙතෙන්දි වටහා ගැනීම දේ මොකද්ද? අරගත යුතු දහමයි, පහකල යුතු දහමයි කුමක්ද කියලා හොඳින් තේරුම් අරගන්න ඕනේ. බුදු පියාණන් වහන්සේ අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රයේ කියන සූත්‍රයේදී සාහුල හාමුදුරන්ට දේශනා කරනවා ඊටාව වැදගත් දහමක්. මොකද්ද මේ පෙන්නන්නේ? බුදු පියාණන් වහන්සේ මේ සූත්‍රයේ එක්තැනකදී අහනවා සාහුල හාමුදුරන්ගෙන්, සාහුල කැඩපත නැත්නම් මේ මොන බලන කණ්ණාඩිය පාවිච්චි කරන්නේ මොකටද? ස්වාමීනි මොන බලන්නේ මොනවා හරි අඩුපාඩුවක් තියෙනවද? කැලලක් තියෙනවද? උණක් ගෑවිලා තියෙනවද? මේ ආදි වශයෙන් මූණේ තියෙන අඩුපාඩුවක් හොයන්න බලන්න තමයි අන්නේ ආකාරයෙන් ඒ කණ්ණාඩිය අරන් බලන්නේ. සාහුල මෙන්න මේ වගේ තම තමන් කරන කියන හිතන දේවල් පිළිබඳව අවධානයෙන් ඉන්න ඕනේ. ඒවැය යම් කිසි අඩුවක් තියෙනවද? රාගයට, ද්වේෂයට, මෝහයට වැටෙන හිතවිලිවලින් හිතන්නේ. එහෙම කතාද මේ කියන්නේ? එහෙම ක්‍රියාද මේ කරන්නේ කියලා මනසින් ඉන්න. මෙන්න මෙහෙම ඉන්නකොට හොඳට තෙමෙයි. මම කරන වැඩක් ඇත්නම් ඒ කරන වැඩි මට අවැඩද? ලෝකයට අවැඩද? මට ලෝකයට දෙපසටම අවැඩද? එසේ නම් මේ නොකල යුතුයි. ඒවත් කළ යුතුයි. මනසින් ඉඳලා එකෙහි ලැජ්ජාවෙන්ද එබඳු කටයුතු පිළිබඳ බියවයාවක් අරින්න. හොඳින් මේ ටික අවධානයෙන් ඉන්න. විමසා කටයුතු කරන්න.
මේක ක්‍රමයක්. ඒ වගේම තමන් කටින් වචනයක් පිට කරනකොට ඒ පිට කරන වචනේ මට අවැඩද ලෝකයට අවැඩද? ඒකේ නම් මේ දුස්චර්යයක් නොකළ යුත්තක්, නොකිය යුත්තක්. එහෙනම් මම එවන් වන්නා වූ වචන කියන්නේ නැහැ. නියම ඉක්මෙන්ද. ඒ වගේම හිතෙන් හිතීලා හිතනකොට ඒක මට අවැඩ එකක්ද? කොහොමද අවැඩද හොයන්නේ? සාගීයට, දේශයට, මොහේට මතීලා අපර පැවැත්මට 10 ඇති කරන්නා වූ සංසාර ගමන්ට හේතු වෙනවා නම් ඒකින් ඉවත් වෙන්න ඕනේ. ඒව අත්හරින්න ඕනේ, හේතු වෙන කාරණා දකින්න ඕනේ, පරිත්‍යාගපන්නව. මෙන්න මේව දැකලා ඒවා පහ කර දමන්ට විලිම. ඒ වගේම සමාජ වැඩදායකද, ලෝකීය වැඩදායකද, යහපතට හේතු වෙනවද? එබඳු හිතවිලි නිතර හිතන්න ඒවා වර්ධනය කරගන්න. එහෙනම් සමාන්ත අවැඩ වෙන අසාධාරණයක් වෙන නැත්නම් සමාන්තත් නරකක් වෙන, ලෝකයටත් අවදාක අසාධාරණයක් වෙන නරකක් වෙන හිතවිල්ල ක්‍රියාවක් කතාවක් නැත්නම් තමා වනාසී තමන්ගේ හිතවිලි ක්‍රියාත්මක වෙන ඉරා බලා ඉඳලා මනාසීයෙන් හිතින් අනුපාඩු හොයාගෙන ඒවත් අරින්න. මටත් ලෝකෙට යහපතක් වෙනවා කියලා දැනගත්තා නම් නැත්නම් සාගක්ෂේත, දීසක්ෂේත, මොහක්ෂේත නිවන්ට හේතු වෙන දෙයක් බව දැනගත්තා නම් මනාසීයෙන් අතුරු කරලා ඒවා බොහොම හොඳයි ඒවා කරන්න. මෙන්න මේ ක්‍රමයේ ගෙනියන්ට සාහුල අතීතයේ යම් ශ්‍රමණකෙක් මේ හිතවිලි ක්‍රියාවදන් කියන තමන්ගේ ඒ ආකාරයන් පූර්ණ කරගත්තා, සුද්ධ කරගත්තා නම්, සුද්ධ පවිත්‍ර කරගත්තා නම් ඔය ක්‍රමෙන්මයි මතු අනාගතයේ යම් කිසි ශ්‍රමණ කෙනෙක් ශ්‍රමණ ධර්මයේ පූර්ණය කරනවා නම් ඔය ක්‍රමෙන්මයි. දැන් මේ වර්තමානයේ යම් කෙනෙක් ශ්‍රමණ ධර්මයේ පූර්ණය කරනවා ඔය ක්‍රමෙන්මයි. එහෙනම් මේ ශ්‍රමණ ධර්මයේ පූර්ණය කරනවා කියන්නේ නිවීමට, දැනසීමට, නිවන් සාන්තිය උදා කරගන්න කල යුතු මගක් ඇද්ද, වැඩක් ඇද්ද? හිතවිලි ක්‍රියාවදන් සකස් කරගන්න ආකාරය කොහොමයි? ඒ තුලින් තමයි නිවන ලැබෙන්නේ, සාන්තිය උදා වෙන්නේ. එහෙනම් මෙන්න මේ කාරණයෙන් පළමුවම ජීවිතය හැඩ ගහ ගන්නා වූ ආකාරයේ තේරුම් ගන්න ඕනේ. මේක මේ අත්තර නිවන් දකින්න ක්‍රමයක් නෑ කියලා තේරුම් ගන්න ඕනේ. එහෙනම් නිවන් මාර්ගය තියෙන ඔය තුලයි. එහෙනම් හොඳින් තේරුම් අරගන්න මේ භාවනාවට පසුතලය හදා ගන්න හැටි, භාවනාව සකස් කර ගැනීමට මූලාරම්භය ගොඩනගා ගන්න හැටි මේ පෙන්වන්නේ. හොඳින් මේ ආකාරයෙන් පළමුව තේරුම් අරගන්න අපි ඉදිරියට බලාපොරොත්තු වෙමු. අපි ඉදිරි සවිස්තර වාසීන් මේ භාවනාව ගැන දැනගන්න සෑම සිදුවෙන යහපතක් වේවා. උත්තාවතා සම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දීවානුමෝදන්තු සබ්බේ භූතානුමෝදන්තු සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා